නමුත් අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත පාඩමේ LKS 37 එහෙම නැත්නම් ප්‍රමිතාංක 37 සාකච්ඡා කරමින් යන්නේ. ඔබ දන්නා මේ ප්‍රමිතියේ තිබුණ ප්‍රධාන කරුණු තුනක් පිළිබඳව විෂය නිර්දේශයේ ප්‍රමිති නිර්දේශයන් ඉදිරිපත් වුණා. ඒ තමයි ප්‍රතිපාදනයන්, අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් පිළිබඳව. අපි පසුගිය ඒකකයේ තුලින් ප්‍රතිපාදනයන් සම්බන්ධ කොටස සම්පූර්ණ කළා. ප්‍රතිපාදනය හඳුනා ගැනීමදී සම්පූර්ණ කළ යුතු කරුණු, ඒ වගේම ප්‍රතිපාදන තුළ තිබෙන ලක්ෂණ සියල්ල අපි අධ්‍යයනය කළා පසුගිය පාඩම් ඒකකයේ තුලින්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඒකකයේ තුලින් ඉතිරි කරුණු දෙක සම්බන්ධව. ඒ කියන්නේ අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව. අපි මුලින්ම ගමු අසම්භාව්‍ය වගකීමක් කියන මොකක්ද? අසම්භාව්‍ය බැරකමක් නැත්නම් අසම්භාව්‍ය වගකීමක්. ප්‍රමිතියේ මේ සම්බන්ධයෙන් නිර්වචනයක් ඉදිරිපත් කර තිබෙනවා. අපි නිර්වචනය මුලින්ම හඳුනා ගමු. බලන්න, අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර වූ අනාගත සිදුවීම් එකක් හෝ කීපයක සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් ඒවායේ පැවැත්ම තහවුරු විය හැකි බැඳීමක් අසම්භාව්‍ය වගකීමක් ලෙස හඳුනා ගන්නවා. දැන් මේ නිර්වචනය තුළ තිබෙන කරුණු අපි එකින් එක සලකා බැලීමක් කරමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ. කියන්නේ මේ අසම්භාව්‍ය බැරකමක් කියන එක මේ අතීතයේ ඇතිවෙච්ච යම් සිද්ධියක ප්‍රතිඵලයක්. ලෙස ජනිත වූ ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොර වූ. ඊටමත් වැදගත් ඒ කාරණේ මේ අසම්භාව්‍ය බැරකම් වශයෙන් සලකන දෑ ව්‍යාපාර පාලනයෙන් තොරයි. අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බාහිර පාර්ශවයකින් ඇතිවන දෙයක්. ආයතනයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොර වූ අනාගත සිදුවීම් එකක් හෝ කීපයක් සිදුවීම හෝ සිදු නොවීම මත අනාගතයේදී ඇතිවිය හැකි යම් සිදුවීමක් ඇතිවීම හෝ ඇති නොවීම මත පමණක් පැවැත්ම තහවුරු කරන බැඳීමක්. පැවැත්ම තහවුරු කරන විය හැකි බැඳීමක් අසම්භාව්‍ය වගකීමක් ලෙස හඳුන්වනවා. එතකොට පේනවා මේ වාක්‍ය පුරා මේ නිර්වචනයේ පුරාම තියෙන සියලුම දේවල් අවිනිශ්චිතයිනේ. අතීත ගනුදෙනුවක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් හරි. ඒ නිසා තමයි ජනිත වෙලා තිබෙන්නේ. හැබැයි ව්‍යාපාරයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. අපිට අදාළම නැහැ ඒක. අපි පාලනයෙන් තොරයි. අනාගත සිදුවීම් එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතිවීම හෝ ඇති නොවීම. එතනත් ඇති වෙන්න පුළුවන්, ඇති නොවෙන්න පුළුවන්. මත මේ පැවැත්ම තහවුරු විය හැකි, තහවුරු වන. ඒ අනුව තමයි ඒක පැවැත්ම තහවුරු වෙන්නේ විය හැකි බැඳීමක්. බැඳීමක් නෑ, විය හැකි බැඳීමක් වේ නම් ඒක අපි කියනවා අසම්භාව්‍ය වගකීමක් කියලා. ඒතර මෙතනදී අපට මතක ඇති අපි පසුගිය පාඩම් ඒකකයේදී අපි වගකීම් හා ප්‍රතිපාදන වෙනස හඳුනාගත්තානේ. අපි ඒකටම අපි දැම්මොත් එකතු කළොත් මේ අසම්භාව්‍ය වගකීමුත් මෙන්න මෙහෙම තත්ත්වයක් ඇතින් පෙන්වන්න කරනවා. බලන්න, වගකීම් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම්. අපි මෙන්න මෙහෙම කරුණු හතරක් යටතේ මේ වෙනස්කම් හඳුනාගත්තා නේද? එක බැඳීම. අපි කිව්වා වගකීම් වලදී බැඳීම තියෙනවා නේද? අනිවාර්යෙන් බැඳීමක් තිබෙනවනේ. ප්‍රතිපාදන වලදීත් බැඳීමක් තිබ්බ නේද? නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබ්බනේ. හරි. අසම්භාව්‍ය වලදී බැඳීම විය හැකි. ඒ කියන්නේ අවිනිශ්චිතයි. බැඳීමත් අවිනිශ්චිතයි. අවිනිශ්චිත වේ. ස්ථිර බැඳීමක්, නිශ්චිත බැඳීමක් නැහැ. හරියට මේ වගකීම නිරවුල් කළ යුතුයි කියලා ආයතනයට බැඳීමක් නැහැ. දැන් බැඳීමක් කියන එක මම පැහැදිලි කරන්නේ නේද? ආයතනයට මගහැර යා නොහැකි යුතුයකමක් නේ. මේක එහෙම එකක් නැහැ. මේ ගෙවන්න එක බැඳීමක් නැහැ. විය හැකි හැබැයි විය හැකි. අවිනිශ්චිතයි උඩට.
ඊපස්සේ අපි කිව්වා අපි ගත්ත කරුණු හත තමයි බැඳීම, කාලය, ප්‍රමාණය, මූල්‍ය ප්‍රකාශවලට හඳුනා ගැනීම. ඔකනේ කරුණු හතර නේද? එතකොට ළමයි වගකීම් වල තත්ත්වය ඔකයි, බැඳීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය වගකීම් වල තත්ත්වය ඔකයි, අනිශ්චිතයි. කාලය, වගකීම නිරාකරණය කළ යුතු කාලය වගකීම් වල නිශ්චිතයි කියලා මම කියවනේ. නිශ්චිතයිනේ. බැංකු ණය ගෙවන්නේ කවද්ද? අහිමියන්ට ගෙවන්න තියෙන මුදල ගෙවන්න තියෙන කවද්ද? නිශ්චිතයිනේ. ප්‍රතිපාදන වල මොකද කිව්වේ? අවිනිශ්චිතයි. කාලය හැබැයි අවිනිශ්චිතයිනේ. අසම්භාව්‍ය වගකීම් වල අනිවාර්යයෙන්ම අවිනිශ්චිතයි. බැඳීමකුත් නැහැ. කාලය කොයි කාලෙද කොහෙත්ම කියන්න බෑ. අවිනිශ්චිත වෙයි. ඊළඟට ප්‍රමාණයේ වටිනාකම වගකීමක නිශ්චිතයි. බැංකු ණයේ වටිනාකම දන්නෝ? උපචිත වියදම් වල වටිනාකම දන්නෝ? නහිමියන්ට ගෙවන තියෙන වටිනාකම දන්නෝ? ප්‍රතිපාදන වල වටිනාකම අවිනිශ්චිතයි. ඒකට අපි අස්තමින්තු කරන්නේ අවිනිශ්චිතයි. අපි අස්තමින්තු කරනෝනේ. අසම්භාව්‍ය වල කාලයත් අවිනිශ්චිතයි, ප්‍රමාණයත් අවිනිශ්චිතයි. එහෙමනම් අපට දැන් පැහැදිලි අසම්භාව්‍ය වගකීම් වල සියල්ල අවිනිශ්චිතයි. ඊළඟට මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී වගකීම් හඳුනා ගනිනේ. මූල්‍ය ප්‍රකාශන වල හඳුනා ගනි. වගකීම් දානවනේ. ප්‍රතිපාදනත් වගකීමක් වශයෙන් හඳුනා ගන්නවා. හඳුනා ගනි. අසම්භාව්‍ය බැරකම් නැත්නම් අසම්භාව්‍ය වගකීම් මූල්‍ය ප්‍රකාශ වල වගකීමක් ලෙස හඳුනා ගන්නෙත් නැහැ. හඳුනා නොගනි. දැන් පේනවනේ මේ තුනේ තියෙන වෙනස්කම. උතර අසම්භාව්‍ය වගකීමක් කියන්නේ බැඳීමත් විය හැකි බැඳීමක්, කාලයත් අවිනිශ්චිතයි, ප්‍රමාණයත් අවිනිශ්චිතයි. ඒ සිදුවීම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් තමයි. හැබැයි ඒක බැඳීමක් ඇතිවේද නැද්ද කියන එක තීරණය වන්නේ අනාගතයේදී ව්‍යාපාර පාලනයෙන් තොරව බාහිර බලපෑමක් මත ඇතිවන යම් සිද්ධියක් ඇතිවීම හෝ ඇති නොවීම මත තමයි ඒක තහවුරු වෙන්නේ. ඒ වගකීමක් ඇති වෙනවද නැද්ද කියලා තහවුරු වෙන්නේ අනාගත සිද්ධියක් ඇතිවීම හෝ ඇති නොවීම මත. පමණක් පැවැත්ම තහවුරු කරන විය හැකි බැඳීමක්. විය හැකි. ඒක මේ ඔක්කොම අවිනිශ්චිතයි කියලා අපිට ඒකෙන් බැහැර වෙන්න පුළුවන් කමකුත් නැහැ. පොඩි ඇමනීමක් තියෙනවා. විය හැකි බැඳීමක්. අතීත සිද්ධියක ප්‍රතිඵලයක්. විය හැකි බැඳීමක් තියෙනවා. යම්කිසි පොඩි සම්බන්ධයකුත් තියෙනවා. හැබැයි කාලයත් අවිනිශ්චිතයි, ප්‍රමාණයත් අවිනිශ්චිතයි, බැඳීමත් අවිනිශ්චිතයි. ඒ නිසා මූල්‍ය ප්‍රකාශ වල හඳුනා ගන්නෙත් නැහැ. නමුත් අර විය හැකි බැඳීමක් තියෙන නිසා මූල්‍ය ප්‍රකාශ වල සටහනක් මගින් පමණක් අනාවරණය කරනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා සටහනක් මගින් පමණක් අනාවරණය කිරීමක් කරනවා. ඒ කියන්නේ මෙම අසම්භාව්‍ය බැරකම් මූල්‍ය ප්‍රකාශ වල හඳුනාගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ළමයි මේ බලන්න. නැවත බලන්න අසම්භාව්‍ය බැරකම් ගැන. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ ආයතනයේ සම්පූර්ණ පාලනයෙන් තොර වූ අනාගත සිදුවීම් එකක් හෝ කීපයක සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් ඒවායේ පැවැත්ම තහවුරු විය හැකි බැඳීමක් අසම්භාව්‍ය වගකීමක් කියලා අපි කියනවා නේද? අපි නිදසුන් බලමු. තවද අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇති වුවද පාසඳාන් හේතු නිසාව වගකීමක් ලෙස හඳුනාගෙන නැති වර්තමාන බැඳීම අසම්භාව්‍ය වගකීම වෙනවා. කියන්නේ මේ අතීත සිදුවීමක් තිබුණත් විය හැකි බැඳීමක් තිබුණත් මෙන්න මේ හේතු නිසා මේක අපි වගකීමක් ලෙස හඳුනාගන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා මේක වගකීමක් ලෙස හඳුනාගන්න එක එම බැඳීම පියවීම ආර්ථික ප්‍රතිලාභ ජනනය කළ හැකි සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් නැති නිසා. තා බැඳීමක් නැහැනේ. ගෙවන්න කියලා බැඳීමක් නැති නිසා ආර්ථික සම්පත් ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරල හැකි ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් නැහැ. නිශ්චිත වශයෙන්ම කියන්න බෑනේ මේ ගෙවන්න වෙනවා කියලා. තාම ආර්ථික සම්පත් පිටතට ගලා යාම සම්බන්ධයෙන් බහුවිතාවයක් නැහැ. ඒ විය හැකි දෙයක් නෙවෙයි.
දෙක වර්තමාන බැඳීමේ වටිනාකම විශ්වාසදායක ලෙස මැනිය නොහැකි නිසා. ඒ වගේම වර්තමානයේදී බැඳීමේ අගය නිශ්චිත වශයෙන් අපිට මනින්නත් බැරි නිසා. ආර්ථික සම්පත් පිටතට ගලා යාමක් සිදුවීම ගැන අවිනිශ්චිත නිසා. ඒ වගේම අවිනිශ්චිත කියලා කියන්නේ ඒක විහැක දෙයක් නෙති. තාම දන්නේ හරියටම කියන්න බෑ. ඒ වගේ බහුවිතාවයක් නැහැ. ඒ වගේම වටිනාකම විශ්වාසදායක ලෙස මැනීමක් කරන්න බැරි නිසා මේවා අපි හඳුනාගන්නේ මොනවා කියලාද? අසම්භාව්‍ය බැරකම්. අසම්භාව්‍ය බැරකම් සඳහා උදාහරණයක් වශයෙන් අපි දක්වලා තිබෙනවා. සේවකයෙකුට සිදුවී ඇති අසාධාරණයක් වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා අධිකරණය වෙත පවර ඇති නඩුවක්. ව්‍යාපාරයේ සේවකයෙක් තමන්ට අසාධාරණයක් වුණා කියලා අධිකරණයක නඩුවක් පවරලා තියෙනවා රුපියල් ලක්ෂ 10ක වන්දියක් කියලා. හිතන්නකෝ. දැන් මෙතෙන්දී මේ සිදුවීම නඩුව පැවරූ අවස්ථාවේදීම තාම නඩුව විභාග කරලවත් නැහැ. නඩුවක් දැම්ම කියලා අපිට දැනුම් දීමක් කරලා තිබෙනවා. ඒ මොහොතේ අපි ඒක හඳුනාගන්නේ අසම්භාව්‍ය වගකීමක් වශයෙන්. හැබැයි මතක තියාගන්න ඕනි මේ අසම්භාව්‍ය වගකීම් කියන ඒවා පසු කලක ප්‍රතිපාදන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පසු කලක සත්‍ය වගකීමක් වශයෙන් හඳුනා ගන්නත් පුළුවන්. එකම සිද්ධිය එක අවස්ථාවක අසම්භාව්‍ය බැරකමක්, එම සිද්ධියම තව අවස්ථාවක ප්‍රතිපාදනයක්, තව අවස්ථාවක සත්‍ය වගකීමක් වශයෙන් හඳුනා ගන්න වෙන අවස්ථා තිබෙනවා. දැන් මම කියන්නේ මේ සේවකයෙක් නඩුවක් පැවරූ අවස්ථාවේදී ඒක අසම්භාව්‍ය බැරකමක්. ඇයි මේක අතීත ගනුදෙනුක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් නේ. සේවකයාට වෙච්ච අසාධාරණයක් අතීතයේ වෙච්ච දෙයක් නේ. එනඩුවක් දාලා තියෙනවා හරියි. ඒතර ආයතනයේ සම්පාලනයෙන් සම්පූර්ණයෙන්ම තොරයි. දැන් මේක උසාවියනේ මේක තීරණය කරන්නේ. මේ සේවකයාට වන්දිය ගෙවන්න ඕන දෙයක් කියලා තීරණය කරන උසාවිය. ආයතනයේ පාලනයෙන් තොරයි. අනාගත සිදුවීම් එකක් හෝ කීපයක් ඇතිවීම හෝ ඇති නොවීම මත මේ නඩුව සමහරට අනාගතයේ විභාග කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කරાવી. නඩුව සමහර විභාග කරાવી. ඇති වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. මත පමණක් පැවැත්ම තහවුරු වෙනවා. විය හැකි බැඳීමක් සමහරක් විට මේ සේවකයා මේ නඩුවෙන් දිනෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අනාගතයේ අපිට මේ ගෙවන්නත් සිදු වේවි. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. අනිශ්චිතයි. ඒතකොට තාම අපිට මේක ගෙවන්න වෙනවද නැති කියලා නිශ්චිතතාවයක් නැහැ. බැඳීම නිශ්චිත නැහැ. දැන් ප්‍රතිපාදන වලදී බැඳීම නිශ්චිතයිනේ. මේක බැඳීමේ නිශ්චිතතාවයක් නැහැ. වටිනාකම නිශ්චිතතාවයකුත් නැහැ. වටිනාකම ගණනය කරන්නත් බෑ. අනාගතයේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ බහුවිතාවයකුත් නැහැ. ඒ නිසා මේවා අපි අසම්භාව්‍ය වගකීම් ලෙස හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශ තුල සටහනක් මගින් පමණක් අනාවරණය කළ යුතු වෙනවා. මම ඔයාලට කිව්වා දැන් මේ මම ගත්ත උදාහරණය මේක අධීර වශයෙන් අපි ගත්තොත් මෙය නඩුව පැවරු අවස්ථාවේදී අසම්භාව්‍ය බැරකමක් වුණාට පසු කලක මේක ප්‍රතිපාදනයක් ඒ වගේම පසු කලක වගකීමක් විය හැකි තත්ත්වයක් තිබෙනවා. දැන් අපි තුමේ නඩුව පැවරීම කළේ 2020 12/31 කිමුකෝ. එදා තමයි ආයතනයේ මූල්‍ය වර්ෂය අවසන් වෙන්නේ අපි තුමු 2021 කියලා හිතමුකෝ. දෙසැම්බර් 31. එදා තමයි නඩුව පවරලා තියෙන්නේ. නඩුව පැවරු ගම තාම සාක්ෂි කැඳවලවත් නඩුව කතා කිරීම ආරම්භ කළා නැහැ. එයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් කියලා නඩුවක් දාලා තියෙනවා. ඒතර මේ අවුරුද්දට මොකක්ද දෙනවා මොකද්ද? මේ අපි තුමු වර්ෂයේද මේ ලිත් වර්ෂයමයි කියලා ගිණුම් වර්ෂයක්. මෙදාට මේක මොකද්ද? අසම්භාව්‍ය වගකීමක්. දැන් 2021 12/31 මූල්‍ය ප්‍රකාශන හදනවා. ඉතින්ද බලනවා නඩුවේ තත්ත්වය කොහොමද කියලා. දැන් අපේ නීතිඥවරු නඩුවට පෙනී සිටිනවද? එයා සේවකයා නඩු දැම්මා වගේ අපේ පාර්ශවයෙන් අපේ නීතිඥවරු සමාගමේ නීතිඥවරු නඩුවට පෙනී සිටිනවා. දැන් වසරක් ගත වෙලා ඉවරයි. ගිය අවුරුදු තමයි නඩුව දැම්මේ. ගිය අවුරුදු නඩුව කැඳවලා තිබුණේ නැහැ. ඉතින් අසම්භාව්‍ය වගකීමක්. 2021 වසරේදී මූල්‍ය ප්‍රකාශ හදනකොට නීතිඥවරු කියනවා දැන් නඩුවේ නඩු වාර කිහිපයක් දැන් ගෙවුණා. ඇතැම් විට මේ සේවකයට අපිට යම්කිසි වන්දියක් ගෙවන්න වෙයි. අන්න. දැන් අපේම නීතිඥවරු කියනවා අපිට සමහරක් විට මේ සේවකයාට අපිට වන්දියක් ගෙවන්න. දැන් නඩු යන තත්ත්වය අනුව නීතිඥවරු අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. තම තීන්දුවේ ප්‍රකාශ නොකලට නඩුව දැන් විභාග වන විදියට නීතිඥ මහතුරුන්ට යම්කිසි නඩුව යන ආකාරය පිළිබඳ අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. එතෙන්දී නීතිඥ මහතුරු කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට
මේ නඩුවේ මේ සේවකයාට සමහරක් විට වන්දියක් අපිට ගෙවීමට සිදුවන තත්ත්වයක් ඇති වේවි. අන්න දැන් අර විය හැකි බැඳීම දැන් ගොඩාක් දැන් බැඳීම දැන් දුරස්ත වෙලා දැන් ළඟයිනේ. දැන් වගකීමක් ගිය අවුරුදු මේක දුරස්තයි. ගොඩාක් දුරස්තයි. ඒක වෙන්නත් පුළුවන් නඩුව අහක දාන්නත් පුළුවන්. නමුත් දැන් නඩුව යන විභාග කරනවා. අපිට ගෙවන්න වෙන තත්ත්වයක් පේන මානෙක තියෙනවා. අන්න 2021 වසරේම නම් මේක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න ඕනේ. ඇයි? දැන් බැඳීම නිශ්චිතයි. අපේ නීතිඥ මහතුන් කියනකොට වන්දියක් ගෙවන්න වෙනවා. ඒ නෛතික බැඳීමක්. ස්ථිරයි. හැබැයි කවදා ගෙවන්න වෙයිද කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. කාලයත් අනිශ්චිතයි ප්‍රමාණයත් අනිශ්චිතයි. ඒ නිසා 2021 අවුරුදු මූල ප්‍රකාශ හදනකොට මේක මොකද්ද? ප්‍රතිපාදනයක්. එහෙනම් ප්‍රතිපාදනය කළ යුතුයි. ඒකෙන් කියන්නේ ගිය අවුරුද්ද තිබුණු සියලුම අසම්භාව්‍ය වයිකීම් සඳහා මේ අවුරුදු ප්‍රතිපාදනය කළ යුතුයි කියලා. එක් සිද්ධියෙන් සිද්ධිය වෙනම ගන්න ඕනේ. ඒ නීතිඥ මහතුරුගෙන් ඒකන කරුණු විමසලා බලලා අපිට පේනවනම් මේ නඩුවේ දැන් නීතිඥ මහතුරු කියනවා අපෝ මේ නඩුවේ සේවකයන්ට දිනන්න වෙන්නේ නැහැ. අපිට වන්දියක් ගෙවන්න වෙන්නේ නැහැ. ඉතින් අපි මොකද කරන්නේ නම් මේ අවුරුද්ද අපිට අසම්භාව්‍ය වයිකීමක්. අපිට අපේ නීතිඥ මහතුරු කිව්වා මේ සේවකයා දාපු නඩුවට වන්දියක් ගෙවන්න වෙන්නේම නැහැ. සේවකයා නඩුවෙන් පරදිනවා. එහෙනම් අපිට මේ අවුරුද්දත් මොකද්ද ඒක? අසම්භාව්‍ය වයිකීමක්. නමුත් අපේ නීතිඥවරු කිව්වොත් අපිට මේකට වන්දිය ගෙවන්න වෙනවා. එහෙනම් තව නඩුවේ තීන්දුව ආවේ නැහැ. එහෙනම් දැන් මොකද්ද ඒක නා? අසම්භාව්‍ය වයිකීම ගිය අවුරුද්ද මේ අවුරුද්දේ ප්‍රතිපාදනයක්. අපි තුමු 2022 අප්‍රේල් මාසේ 20 වෙනිදා නඩුවේ තීන්දුව දෙනවා. නඩුවේ තීන්දුව ප්‍රකාශ විය. රුපියල් ලක්ෂ 5ක වන්දියක් ගෙවිය යුතුය. 2022 අප්‍රේල් 20 වෙනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශ වෙනවා. සේවකයාට ලක්ෂ 5ක වන්දියක් ගෙවිය යුතුයි කියලා නියම කරනවා. දැන් මොකද්ද උනේ ඒක? දැන් ඒක මොකද්ද? බැඳීම නිශ්චිතයි. කාලය නිශ්චිතයි. අපි තුමු උසාවි ප්‍රකාශ කළා මාස 3ක් ඇතුළත ලක්ෂ 5ක් ගෙවිය යුතුයි. කාලය නිශ්චිතයි. මාස 3ක් ඇතුළත ගෙවන්න ඕනේ. වටිනාකම නිශ්චිතයි. ලක්ෂ 5යි. දැන් මොකද මේක? වගකීමක්. ඒතර ඒකයි මං කිව්වේ අසම්භාව්‍ය වගකීම් පසු කාලයක ප්‍රතිපාදනයක් වෙන්නත් පුළුවන් වගකීමක් වෙන්නත් පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්. එකම සිද්ධිය දැන් මේ නැත්තම් ඔබ හිතනවා අසේවක වන්දි නඩුවෙන් කිම. උදාහරණ දාන්න හැම වෙලාවෙම දාන්නේ අසම්භාව්‍ය වගකීම් වලට නෑ. සේවක වන්දි වෙන් කිරීම ප්‍රතිපාදන උදාහරණයක් තියෙන්න පුළුවන්. සේවක වන්දි වෙන් කිරීම වගකීම් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අපි හරියට හඳුනා ගන්න තොරතුරු නිසියාකාරව හඳුනාගෙන තමයි අපි ඒක තීරණය කරන්නේ ඒක අසම්භාව්‍ය වගකීමක්ද ප්‍රතිපාදනයක්ද වගකීමක්ද කියලා. පැහැදිලිද? එකම උදාහරණ තමයි. ඒතර නඩුවක් පැවරුව අවස්ථාවේදීම නම් ඒක මොකද්ද? අසම්භාව්‍ය වගකීමක්. දැන් පැහැදිලිද වලට? ඒතර අසම්භාව්‍ය වගකීම් ප්‍රතිපාදන වගකීම් ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් වල තියෙන වෙනස්කම පැහැදිලිව හඳුනාගත්තා නේද? මේකෙදි මේ සියල්ලම අනිශ්චිතයි. ඒ නිසා අසම්භාව්‍ය වගකීම් කියන ඒවා මූල ප්‍රකාශවල හඳුනාගන්නේ නැහැ. මූල ප්‍රකාශවල වගකීමක් වශයෙන් වාර්තා කරන්නේ නැහැ. මූල ප්‍රකාශවල සටහන් මූල ප්‍රකාශවල පහළින් සටහන් මගින් පමණක් හෙළිදරව් කරන අසම්භාව්‍ය වගකීමේ ස්වභාවය සම්බන්ධ කරුණු අනාවරණය කිරීමක් කරනවා. මෙහෙම සේවකයෙක් වන්දි මුදලක් ඉල්ලා නඩුවක් පවර ඇත. ඒ බව පරිශීලනය කරන අයට අනාවරණය කරනවා. පසු කාලයක තුර ඒක වගකී එක ප්‍රතිපාදනයක් හෝ වගකීමක් වෙන්නත් පුළුවන්. හරි නේද? හොඳයි. ඊළඟ බලමු ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය බැරකම් අතර තියෙන සම්බන්ධතාවය. දැනටමත් අපි සෑහෙන ප්‍රමාණයක් දන්නවා. ප්‍රතිපාදන යම් කිසි තොරතුරක් යම් සිදුවීමක් මේක ප්‍රතිපාදනයක්ද නැත්නම් මේක අසම්භාව්‍ය වගකීමක්ද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙකේ සම්බන්ධතාවය අපි තේරුම් ගන්න ඕනේ. මේ බලන්න. කාලය හා ප්‍රමාණය පිළිබඳව පවතින අනිශ්චිතතාවය හේතුවෙන් සියලුම ප්‍රතිපාදනයන් අසම්භාව්‍ය වන බව සාමාන්‍ය අදහසයි. දැන් සාමාන්‍ය මේ කාලයයි ප්‍රමාණයයි අනිශ්චිත නිසා සාමාන්‍ය භාවිතයේදී කියන අසම්භාව්‍යයන් කියලා. එහෙත් මෙම ප්‍රමිතිය තුල අසම්භාව්‍ය යන වචනය විශේෂ ලෙස යොදාගන්නේ ආයතනයේ පාලනයෙන් බැහැර අනාගත අවිනිශ්චිත සිදුවීම් හෝ එකක් හෝ කීපයක් සිදුවීම් මත හෝ සිදුවීම මත පැවැත්ම තහවුරු කරන වත්කම් හා වගකීම් සම්බන්ධයෙන්. සාමාන්‍ය ව්‍යවහාරයේදී අසාමාන්‍ය අසම්භාව්‍ය කියලා කියන්නේ මේ කාලය ගැන හෝ ප්‍රමාණය ගැන අනිශ්චිතතාවයක් තිබුණා අසම්භාව්‍ය කියලා කියනවා. උනත් මේ ප්‍රමිතියේදී අසම්භාව්‍ය කියන වචනේ යොදලා තිබෙන්නේ ව්‍යාපාර පාලනයෙන් බැහැරව ඇතිවන ව්‍යාපාර පාලනයෙන් බැහැරව සිදුවන
පැවැත්ම තහවුරු කරන වත්කම් හෝ වගකීම් සම්බන්ධයෙන්. ව්‍යාපාර ආයතනයෙන් බැහැරව අනාගත අවිනිශ්චිත සිදුවීම් එකක් හෝ කීපයක් සිදුවීම් මත පැවැත්ම තහවුරු කරන වගකීම් හෝ වත්කම් සම්බන්ධයෙන් තමයි මෙම ප්‍රමිතියේ අසම්භාව්‍ය කන්ටින්ජන්ට්ස් කියන අසම්භාව්‍ය කියන වචනේ යොදලා තියෙන්නේ. ඒකත් තේරුම් ගන්නට ඕනේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී අසම්භාවිතාවයන් කියන්නේ අවිනිශ්චිත දේවල් වලට. නමුත් මේ ප්‍රමිතියේදී අසම්භාවිතාවය කියන වචනේ යොදලා තිබෙන්නේ ව්‍යාපාර පාලනයෙන් තොර වූ අනාගත එකක් හෝ එකක් කීපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් පැවැත්ම තහවුරු කරන වත්කම් සම්බන්ධයෙන් හා වගකීම් සම්බන්ධයෙන්. වත්කම් සම්බන්ධයෙන් අසම්භාව්‍ය වත්කම් කියලා අපි හඳුනා ගන්නවා ඉදිරියේදී. වගකීම් සම්බන්ධයෙන් අසම්භාව්‍ය වගකීම් කියලා හඳුනාගත්තා අපි දැන් නේද? හරි. ප්‍රතිපාදනයෙන් අපි කතා කළේ මොකද්ද? වගකීම් පියවීමට ව්‍යාපාරය සතු ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ භාවිතාවයක් හා වර්තමාන බැඳීමක් පැවතීම හේතුවෙන් මේවා බැරකම් ලෙස හඳුනා ගන්නවා. ප්‍රතිපාදන අපි බැරකම් ලෙස හඳුනාගන්නේ ඇයි? ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ භාවිතාවයක් තිබෙනවා. අගය අස්තමිතු කිරීම හැකියාවක් තිබෙනවා. බැඳීමක් තිබෙනවා. ඒ නිසා අපි ඒක වගකීම් වශයෙන් හඳුනා ගන්නවා. නේද? ප්‍රතිපාදන වගකීම් ලෙස හඳුනා ගන්න ඒ නිසා. අසම්භාව්‍ය වගකීම් පහත සඳහන් හේතුන් මත මේවා බැරකම් ලෙස හඳුනා නොගැනේ. හරි තේරුණාද? ප්‍රතිපාදන බැරකම් ලෙස හඳුනා ගන්නත් අසම්භාව්‍ය බැරකම් ලෙස හඳුනා නොගන්නත් හේතුව මේ කියන්නේ. ප්‍රතිපාදනයෙන් බැරකම් ලෙස හඳුනාගත්තේ ඇයි? නිශ්චිත බැඳීමක් තිබෙනවා. ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තිබෙනවා. අගය විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් තිබෙනවා. අසම්භාව්‍ය බැරකම් කියනවා වගකීම් වශයෙන් හඳුනා නොගන්න හේතුව මෙන්න මේ හේතුව. එකක් තමයි ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගලා යාම සඳහා වර්තමාන බැඳීමක් පවතීද යන්න. පවතී නැද්ද යන තවම තහවුරු වෙලා නැහැ. බැඳීම නිශ්චිත නැති නිසා. මේ ප්‍රමිතිය ප්‍රතිපාදන හඳුනා ගැනීම නිර්ණායක සම්පූර්ණ නොකරන නිසා. ප්‍රතිපාදනයෙන් වශයෙන් හඳුනා ගන්න තිබිය යුතු නිර්ණායකයන් තිබෙනවනේ. අර මම කලින් කියපු දේ බැඳීම නිශ්චිත වෙන්නට ඕනේ. ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ භාවිතාවයක් තියෙනවනේ. අගේ විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කිරීම හැකියාවක් තියෙන්න ඕනේ. ඒ නිර්ණායකයන් සම්පූර්ණ නොකරන නිසා අපි අසම්භාව්‍ය බැරකම් ප්‍රතිපාදන වශයෙන් හෝ වගකීම් වශයෙන් හෝ අපි හඳුනාගන්නේ නැහැ. පැහැදිලි නේද? මේ අපි කතා කළේ අසම්භාව්‍ය වගකීම් පහ සඳහන් හේතු මත බැරකම් ලෙස හඳුනා නොගෙන. ඒ කියන්නේ වගකීම් ලෙස හඳුනා නොගෙනෙන්න බලපාන හේතු. නැවත බලන්න ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් පිටතට ගලා යාම සඳහා වර්තමාන බැඳීමක් පවතිද යන්න තවමත් තහවුරු නොවු ඒත් අනාගතයේදී ඇති විය හැකි බැඳීමක් වීම. වර්තමානයේ තාම බැඳීම නිශ්චිත වෙලා නැහැ. හැබැයි අනාගතයේ ඇති විය හැකි බැඳීමක් තියෙනවා. ඒ නිසා වගකීමක් නෙවෙයි අසම්භාව්‍ය වගකීමක්. මේ ප්‍රමිතිය ප්‍රතිපාදනයේ හඳුනා ගැනීම නිර්ණායකයන්ට තිබිය යුතු ලක්ෂණ අසම්භාව්‍ය බැරකම් වල නොතිබීම නිසා අපි ඒක බැරකමක්සේ හඳුනාගන්නේ නැහැ. ප්‍රතිපාදනයක්සේ හඳුනාගන්නෙත් නැහැ. ප්‍රතිපාදනයක්සේ හඳුනාගත්ත ඒත් බැරකමක් නේ. කොහෙත්ම හඳුනා ගැනීමක් කරන්නේ නැහැ. සමය මූල ප්‍රකාශන තුළ සටහනක් පමණමයි. අපි ප්‍රතිපාදන හා අසම්භාව්‍ය වගකීම් සම්බන්ධව හඳුනා ගැනීම සම්බන්ධව තවදුරටත් අපි පැහැදිලි කරගමු මෙන්න මේ සටහන තුලින්. ඊටමත් දෙකක් සටහනක්. ඔන්න බලන්න මේකේ පැහැදිලි කිරීම බලන්න අපිට යම් සිදුවීමක් ප්‍රතිපාදනයක්ද එහෙම නැත්නම් ඒක අසම්භාව්‍ය වගකීමක්ද ඒ සම්බන්ධයෙන් ගැළපීම් කළ යුතුද නැද්ද කියන එක තීරණය කරන ආකාරය. ඔන්න බලන්න. අතීත සිදුවීමක ප්‍රතිඵලයක්සේ වර්තමාන බැඳීමක් ඇද්ද? අපි උත්තරේ ඔව් කියලා ගන්න පුළුවන් නැත කියලා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගමු ඔව් කියන එක. මේ පහළට යමු. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇද්ද නැද්ද? උත්තරේ ඔව්. ඒ කියන්නේ බැඳීමක් තියෙනවා. දෙක බැඳීම निराකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතද? බැඳීමට ගෙවීමක් කළ යුතු ඇද්ද? ගෙවීම නිශ්චිතද? උත්තරේ ඔව්. අදාළ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිද? ඒ ගෙවන සිදුවන ප්‍රමාණය යම්කිසි විශ්වාසදායක ආකාරයෙන් ඇස්තමේන්තුවක් කරන්න පුළුවන්ද? උත්තරේ ඔව්. මොකද නිගමනය ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න. ප්‍රතිපාදනය කරන්න. පැහැදිලිද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තිබෙනවද? උත්තරේ ඔව්. ඒ බැඳීම निराකරණය කිරීම නිශ්චිතද? අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවද? උත්තරේ ඔව්. අදාළ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිද? උත්තරේ ඔව්. එහෙනම් මොකද කරන්න කියන්නේ? ප්‍රතිපාදන. අපි උදාහරණයක් බලමු. ප්‍රතිඥාභාර ඉල්ලීම් සඳහා වෙන් කිරීම.
ප්‍රතිඥාබාර ඉල්ලීම් බලන්න අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන බැඳීමක් ඇද්ද? ඔව්. අපි භාණ්ඩ වික්ක නිසා වගකීම් සහතික සහිතව භාණ්ඩ වික්ක නිසා බැඳීමක් තියෙනවා. බැඳීම නිරාකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතද? ප්‍රතිඥාබාර ඉල්ලීම් සඳහා ඉල්ලීමක් කළොත් අපි ඒක වගකීම ගෙවන්න වෙනවමයි. අපි සහතිකයක් දීලා තියෙන එක ඉටු කර දෙනවා කියලානේ. අලුත් පරියාව කළ යුතුමයි. නිශ්චිතයි. අදාළ ප්‍රමාණය විශ්වාසදායක ලෙස මැනිය හැකිද? ඉල්ලීම් සඳහා ප්‍රතිඥාබාර ඉල්ලීම් සහතික වෙනුවෙන් අදාළ වෙන්කිරීම ගණනය කරන්න බැරිද? පුළුවන්. අපි කලින් ඒකකයෙන් අපි ගණනය කරන ආකාරය කතා කළා නේද? කීපයක් උදාහරණ කීපයක් බැලුවා. අලුත් වැඩේ සඳහා වෙන්කිරීම ගණනය කරන ආකාරය. උදාහරණ කීපයකින් බැලුවා නේද? ගණනය කරන ආකාරය මැනිය හැකියි. නිගමනය මොකද්ද? ප්‍රතිපාදනය කරන්න. ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න. හරි. දැන් බලන්න මේවට නැත කියලා උත්තරය ආවොත් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇද්ද? උත්තරේ නැත. බැඳීමක් නැහැ. විය හැකි බැඳීමක් ඇද්ද? නිශ්චිත බැඳීමක් නැහැ. විය හැකි බැඳීමක් ඇද්ද? උත්තරේ ඔව්. විය හැකි බැඳීමක් තියෙනවා. බැඳීම නිරාකරණය කිරීම සඳහා ගෙවීම නිශ්චිතද? උත්තරේ නැත. බැඳීම ඇතිවීම දුරස්තද? දැන් බැඳීම දුරස්තද? උත්තරේ නැත කියලා આવොත් උත්තරේ බැඳීම දුරස්ත නැහැ කියන්නේ ළඟයි කියන එක නැත කියලා આવොත් අදාළ ප්‍රමාණ විශ්වාසදායක ලෙස මැනිය හැකිද? නැත කියලා આવොත් අසම්භාව්‍ය වගකීම් පිළිබඳ අනාවරණයක් කරන්න. ඒ කියන්නේ මේවාට උත්තර ඔව් කියලා આવොත් ප්‍රතිපාදන. මේ කරුණු උත්තර නැත කියලා આવොත් අපි හඳුනාගන්නේ මොකක් වශයෙන්ද? අසම්භාව්‍ය වගකීමක් වශයෙන් හඳුනාගෙන සටහනක් පමණක් දාන්න. මේ වර්ධ මූල ප්‍රකාශ හඳුනා ගන්නවා. ඒ කියන්නේ බැඳීම විය හැකි බැඳීමක්. හරිද? හැබැයි බැඳීම දුරස්ත නැහැ. දුරස්ත නැහැ. ළඟ බැඳීමක් තියෙනවා. වටිනාකම මැනීම කරන්න බෑ තවම. ඒ නිසා මොකද්ද? අසම්භාව්‍ය වගකීමක්සේ හඳුනා ගන්න. ඒ වගේම තවදුරටත් කිව්වොත් අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් ඇද්ද? උත්තරේ නැත. විය හැකි බැඳීමක්ද? ඒත් නැත. නැත. බැඳීම දුරස්තද? ඔව් දුරස්තයි. ගොඩාක් ඈතයි. නිගමනය මොකද්ද? කිසිදු ගැළපීමක් වූ අනාවරණයක් අවශ්‍ය නැත. ඒ කියන්නේ අතීතක සිදුවීම් ප්‍රතිඵලයක් වශයෙන් බැඳීමක් ඇති වෙලත් නැහැ. බොහොම දුරස්තයි බැඳීමක් වෙනවා නම් උත්තරේ කිසිම ගැළපීමක් අවශ්‍යත් නැහැ. සටහනක් අවශ්‍යත් නැහැ. තේරුණා නේද? ඒතර මේ සටහන තුලින් ඔබට පුළුවන් ප්‍රතිපාදන වශයෙන් සලකන දේවල් ගැළපීම් කරන්න ඕනේ. අසම්භාව්‍ය වගකීම් සඳහා සටහන් කරන්න ඕනේ. ගොඩාක් දුරස්ත නම් බැඳීම ඇති නොවන ගානට නම් ගැළපීමක් හෝ සටහනක් හෝ අවශ්‍ය නොවේ. පැහැදිලි නේද? අපි ඊළඟට තවදුරටත් බලමු වගකීම් ප්‍රතිපාදන සහ අසම්භාව්‍ය බැරකම් සම්බන්ධව අපි ඉගෙන ගත්තානේ. වගකීමක් කියන්නේ මොකක්ද ඉගෙන ගත්තා? ප්‍රතිපාදනයක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගත්තා. අසම්භාව්‍ය බැරකමක් අසම්භාව්‍ය වගකීමක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. අපි දැන් තවදුරටත් බලමු මේ සම්බන්ධව මේ කරුණු තුන සම්බන්ධව තවදුරටත් අපි අධ්‍යයනය කිරීමක් කරමු. වගකීම් මම මුලින්ම ගන්නම්. මේ බලන්න වගකීම් කරුණු කීපයක් දක්වලා තියෙන බණ එක අතීත සිදුවීමක ප්‍රතිඵලයක්සේ වර්තමානයේ ඇති බැඳීමකි. හරි නේද? වගකීමක් කියනවා අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන බැඳීමක් තියෙනවා. මෙම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගෙවා දැමීමට සිදුවේ. බැඳීම නිරාකරණය කරන දාට ආර්ථික සම්පත් ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට කලා යාමක් සිදු වෙනවා නේ. හරි. උදාහරණ වෙළඳ නැහිමිය උපචිතයන් බැංකු ණය වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගකීම්නේ. වගකීම් වල තවත් බලන්න තවත් කරුණක් මූල තත්ත්ව ප්‍රකාශනයේ බැරකමක් ලෙස හඳුනා ගනී. හරිනේ? හැම වගකීමක මූල තත්ත්ව ප්‍රකාශනයේ බැරකමක්සේ අපි හඳුනා ගන්නවා. වගකීම් සම්බන්ධ තව කාරණයක් බලන්න තුන්වෙනි එක ගෙවිය යුතු ණය නැහිමියන් වැනි ශේෂ බැරකම් වන්නේ දැනටමත් අදාළ භාණ්ඩා සේවා ලබාගෙන ඒ සඳහා ඉන්වොයිස් නිකුත් කර ඇති නිසා ගෙවිය යුතු මුදල නිශ්චිතව එකඟතාවයක පවතින හිමි. නැහිමියන්ට ගෙවන තියෙන මුදල්, බැංකු ණය සඳහා ගෙවන තියෙන මුදල්, උපචිත වියදම් සඳහා ගෙවන තියෙන මුදල් මේවයි අගය නිශ්චිතයි. ගෙවන්නත් තියෙන අගයත් නිශ්චිතයි. ඒවා වගකීම් හඳුනා ගන්න පුළුවන් නේද? උපචිතයන්ද බැරකම් වන අතර ඇතැම් උපචිතයන් ඇස්තමේන්තු කළත් ප්‍රතිපාදනයන් තරම් අවිනිශ්චිතතාවයක් ඒවායේ දක්නට නොලැබෙන හේයින් ඒවා ප්‍රතිපාදන ගණයට අයිති නැහැ. දැන් සමහරක් උපචිතයන් තිබෙනවා අපි ඇස්තමේන්තු කළ දාන එක ඇත්ත. නමුත් ඒවා මේ නිශ්චිතභාවයක් තියෙන නිසා ප්‍රතිපාදනයෙන් ඇස්තමේන්තු කළත් ඒවේ අවිනිශ්චිතභාවයක් ප්‍රතිපාදන තරම් නැති නිසා ඒවා ප්‍රතිපාදන වශයෙන් හඳුනාගන්නේ නැහැ. ඒ වගකීම තමයි. හරි නේද?
මේ තමයි වගකීම් වල තිබෙන ගුණාංග කියලා කිව්වා නිවැරදි. ප්‍රතිපාදන කාලය හෝ වටිනාකම පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත බැරකමක්. කාලය හෝ ප්‍රමාණය කොතරම් වටිනාකම කිව්වත් හරි කාලය හෝ කාලය හා වටිනාකම පිළිබඳ අවිනිශ්චිතතාවයක් සහිත වගකීමක් අපි කියන මොකක්ද ප්‍රතිපාදනයක්. උදාහරණ වෙළඳ ප්‍රතිඥා බාර, සේවක වන්දි සඳහා කළ යුතු වෙන් කිරීම, පාරිසරික තත්ත්වයන්ට ඇතිවන අහිතකර තත්ත්වයන් නිසා ඇතිකර ඒවා පිරිසුදු කිරීමට කළ යුතු වෙන් කිරීම, සේවක ප්‍රසාද දීමනා සඳහා කළ යුතු වෙන් කිරීම ප්‍රතිපාදන නේද? මූලතත්ත්ව ප්‍රකාශනයේ බැරකම්සේ වෙනම හඳුනා ගනී. ඒවා අනිවාර්යයෙන් වගකීම් බැරකම් ලෙස හඳුනා ගන්නට ඕනේ. 3. සාමාන්‍ය ව්‍යවහාරයේදී සියලුම ප්‍රතිපාදනයන් අසම්භාව්‍ය තත්ත්වයක් ඇතැයි හැඟුණත් ඒවායේ කාලය ප්‍රමාණය පිළිබඳ අවිනිශ්චිතතාවය පවතින හේයින් ඒවා අසම්භාව්‍යයන් කියලා හඳුනාගත්තත් මේ ප්‍රමිතියේදී අසම්භවතාවයන් කියලා කියන්නේ මම කලින් කිව්වා ව්‍යාපාරයේ පාලනයෙන් තොර අනාගත අවිනිශ්චිත එකක් හෝ එකකට වැඩි සිදුවීම් මගින් පැවැත්ම තහවුරු කරන ඒවට තමයි ප්‍රමිතිය අසම්භාව්‍ය කියන වචනේ යොදලා තියෙන්නේ නේද? මේ ප්‍රමිතිය නිර්ණායකයන් සම්පූර්ණ වන විට ප්‍රතිපාදන අස්තමේන්තු කර ඒවා මූලතත්ත්ව ප්‍රකාශනික බැරකම්සේ හඳුනා ගන්නවා. ප්‍රතිපාදන පිළිබඳ ඇතැම් අනාවරණ සටහන් මගින් කරනවා. සමහරක් ප්‍රතිපාදනයන්ට අප සටහන් මගින් අනාවරණය කිරීමකුත් කරන්න ඕනේ මූල ප්‍රකාශවල අභ්‍යන්තරය දක්වනට අමතරව. මේ ප්‍රතිපාදන සම්බන්ධයෙන් දක්වා තිබෙන කරුණු. ඊට පස්සේ බලන්න අසම්භාව්‍ය බැරකම් සම්බන්ධයෙන් දක්වා දෙන කරුණු මොනවද කියලා. පැවැත්ම තීරණය වන්නේ ව්‍යාපාරයේ පාලනයෙන් තොරව අනාගතයේ සිදුවිය හැකි හෝ සිදු නොවිය හැකි සිදුවීම් එකක් හෝ කීපයක ප්‍රතිඵලයක් මතයි. අසම්භාව්‍ය බැරකමක්ද නැද්ද කියන එක පැවැත්ම තීරණය වෙන්නේ ව්‍යාපාරයේ පාලනයෙන් තොරව අනාගත එකක් හෝ එකකට වැඩි සිදුවීම් ඇතිවීම හෝ ඇති නොවීම මත. හඳුනා ගැනීමේ කොන්දේසි සම්පූර්ණ නොවන බැරකම් මේ ගණයට අයත්. උදාහරණ සේවක වන්දි සඳහා ඉන්න ඉල්ලීම. නේද? මේවා බැරකම් ලෙස හඳුනා ගන්න බෑ අපිට තාම. බැරකමක් වශයෙන් මූලතත්ත්ව ප්‍රකාශනයක හඳුනා නොගනී. දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණා ඒ ගැන තවදුරටත් කියනවා අසම්භාව්‍ය බැරකම් මූලතත්ත්ව ප්‍රකාශනයක බැරකමක්සේ හඳුනා නොගන්නේ මෙන්න මේ නිසා. 1. වර්තමාන බැඳීමක් ඇද්ද හා එම බැඳීම නිරවුල් කිරීමට ආර්ථික ප්‍රතිලාභ හා බැඳුණු සම්පත් ගලා යාමක් සිදු වේද යන්න තාමත් තීරණය වී නොමැති නිසා. අසම්භාව්‍ය බැරකමක් ව්‍යාපාරයේ වගකීමක් ලෙස හඳුනා නොගන්න බලපාන එක හේතුවක් තමයි ඒ බැඳීම නිශ්චිත නැහැ තවම ආර්ථික සම්පත් පිටතට ගලා යාම සිදුවන නැද්ද කියලා හරියටම නිශ්චය කරන්න බැරි නිසා නේද? ආයන්න ප්‍රමිතිය පරිදි වර්තමාන බැඳීමක් ඇද්ද යන්න හඳුනා ගැනීමට අවශ්‍ය නිර්ණායකයන් සම්පූර්ණ නොවන නිසා. බැඳීමත් නිශ්චිත නැහැ ආර්ථික ප්‍රතිලාභ පිටතට ගලා යාමත් නිශ්චිත නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අසම්භාව්‍ය බැරකමක් ව්‍යාපාරයේ වගකීමක් ලෙස හඳුනා නොගන්නේ. නේද? මේ වගුව තුළ දක්වලා තියෙන කරුණු තුනත් ඔබට වගකීම් ප්‍රතිපාදන හා අසම්භාව්‍ය බැරකම් වල ලක්ෂණ තවත් තහවුරු කිරීමක් සිද්ධ වෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු අසම්භාව්‍ය වත්කම් පිළිබඳව. අපි මෙතෙක් දැන් අපි හඳුනාගත්ත ප්‍රතිපාදන කියන්නේ මොනවද? අසම්භාව්‍ය බැරකම් කියන්නේ මොනවද කියලා හඳුනාගත්තා. දැන් මේ ඊළඟට කතා කරන කාරණේ මොකද්ද? අසම්භාව්‍ය වත්කම්. අසම්භාව්‍ය කියන වචනේ ආපු ගමන් ඔලුවට එන්නේ මොකද්ද? ප්‍රමිතිය අසම්භාව්‍යක හඳුන්වන්නේ ව්‍යාපාර පාලනයෙන් තොරව අනාගත එකක් හෝ එකකට වැඩි සිදුවීමක් ඇතිවීම හෝ ඇති නොවීම මත පැවැත්ම තහවුරු කරන වත්කම් හා වගකීම් සම්බන්ධයෙන් තමයි ප්‍රමිතියේ අසම්භාව්‍ය කියන වචනේ යොදලා තියෙන්නේ. හරි. ප්‍රමිතිය සඳහන් වන ආකාරයට අසම්භාව්‍ය වත්කමක් නිර්වචනය වෙන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. අසම්භාව්‍ය වත්කම් මූල ප්‍රකාශන වල හඳුනා නොගැනීම. මේකත් පළවෙනි මත තියෙන මේ හඳුනා ගන්න නැහැ. අසම්භාව්‍ය වගකීම් වගේම අසම්භාව්‍ය වත්කම හඳුනා ගන්න නැහැ. අසම්භාව්‍ය වත්කම් යන්නේ අදහස් වන්නේ මේ බලන්න අතීත සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයේ පාලනයෙන් තොරව අනාගතයේ සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ කීපයක් සිදුවීම හෝ සිදු නොවීම මත පමණක් පැවැත්ම තහවුරු කරන වත්කම්. ඒ වගේ තමයි මේකම නේද අසම්භාව්‍ය වගකීම් සම්බන්ධයෙන් දුන්නු නිර්වචනය. වෙනසක් තියෙනවා. අර මුල් වචන ටික ඔක්කොම එකයි. පැවැත්ම තහවුරු කරන වගකීම්. මෙතන වත්කම්. ඒ කියන්නේ ව්‍යාපාරයේ පාලනයෙන් තොරව ඒ වගේම අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තිබෙනවා. ව්‍යාපාරයේ පාලනයෙන් තොරයි අනාගත සිදුවීම් එකක් හෝ එකකට වැඩි කීපයක් ඇතිවීම හෝ ඇති නොවීම මත පමණක් පැවැත්ම තහවුරු කරන වත්කම් අපි කියනවා අසම්භාව්‍ය වත්කම්. කොටින්ම කිව්වොත් ඒක වත්කමක් වන්නේ අනාගත සිද්ධියක් හෝ ඇතිවීම හෝ ඇති නොවීම මත
ඒක ව්‍යාපාරයේ පාලනයෙන් තොර. ව්‍යාපාරයෙන් පාලනයෙන් තොර අනාගත සිදුවීම් එකක් හෝ කීපයක් ඇතිවීම හෝ ඇති නොවීම මත පමණක් තමයි ඒ වත්කමද නැද්ද කියලා තීරණය වෙන්නේ අනාගතයේදී. අන්න ඒව අපි අද හඳුනා ගන්නවා මොකක්ද අසම්භාව්‍ය වත්කම් කියලා. මේවා මූල ප්‍රකාශ වල වත්කම්සේ හඳුනාගන්නේ නැහැ. මූල තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් ලැයිස්තුරු දාන්නේ නැහැ. මේ හුදෙක්ම ප්‍රමාණාත්මක නම් විතරක් සටහනක් මගේ අනාවරණය කිරීමක් පමණයි කරන්නේ. අසම්භාව්‍ය වත්කම් අසම්භාව්‍ය වගකීම් වගේම මූල ප්‍රකාශ තුළ හඳුනාගන්නේ නැහැ. මූල තත්ත්ව ප්‍රකාශ වලට ඇතුළත් කරන්නේ නැහැ. සටහනක් මගින් පමණක් අනාවරණය කරනවා. ඒකත් ප්‍රමාණාත්මක නම් පමණක්. උදාහරණ බලන්න ව්‍යාපාර භූමියේ කොටසක මාර්ගයක් පුළුල් කිරීම සඳහා හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය පවරා දෙන නිසා ඒ ප්‍රමාණාත්මක වන්දියක් ව්‍යාපාරය විසින් ඉල්ලුම් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්න. මේදී මේ ඉඩමේ කොටසක් පවරා ගැනීම අතීත සිදුවීමක් වන අතර ගෙවන වන්දිය නිශ්චය වන්නේ අනාගතයේදී ව්‍යාපාරයෙන් බැහැර පාර්ශවයක් විසින් ගනු ලබන තීරණයක් මතය. ඉතින් ව්‍යාපාරයෙන් කොටසක් රජයට පවරාගෙන තියෙනවා. භූමියෙන් කොටසක් මාර්ගයේ පුළුල් කිරීම නිසා දැන් ඔය මහා මාර්ග පුළුල් කරනවානේ. ඒතර සමහරක් ව්‍යාපාරවල තමන්ගේ භූමියෙන් කොටසක් රජය පවරා ගන්නවා. දැන් රජයේ පවරා ගන්නකොට මේ ව්‍යාපාර කරන්නේ සැලකිය යුතු වන්දි මුදලක් ඉල්ලා සිටිනවා මාර්ග සංවර්ධන අධිකාරිය. නැත්නම් රජයෙන් ඉල්ලා සිටිනවා. අපි ලොකු මුදලක් ඉල්ලනවා. අපි තුමු අපේ ඉඩමෙන් පර්චේස් 3ක් ගියා මහා මාර්ගයට. අපි ලක්ෂ 50ක් ඉල්ලනවා. දැන් ওই ලක්ෂ 50 ඉල්ලුම් කරන්න ලක්ෂ 50ක් ඉල්ලලා වන්දියක් ඉල්ලලා නඩුවක් පැවරු අවස්ථාවේදී අපි ඒක හඳුනාගන්නේ අසම්භාව්‍ය වත්කමක් වශයෙන්. තාම ලක්ෂ 50 අපිට ලැබිලා නැහැ. ලක්ෂ 50ම ලැබෙයි දන්නෙත් නැහැ. ඒක තීරණය වෙන්නේ අනාගතයේදී ඒ නඩුව ඇසීම හෝ නොඇසීම මත විනිශ්චයකාරවරුන් දෙන තීන්දුව මත. සමහර ලක්ෂ 50ට ලැබෙන්නත් පුළුවන් ඊට අඩුවෙන් ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ඒක අපිට හරියටම තීරණය කරන්න බෑ. ඒ වත්කමක් වේද නැද්ද කියන එක පැවැත්ම තහවුරු කරන්නේ ව්‍යාපාර පාලනයෙන් තොරව වූ අනාගත සිද්ධියක් ඇතිවීම හෝ ඇති නොවීම මත. අන්න ඒක අපි කියනවා අසම්භාව්‍ය වත්කමක් කියලා. හරිනේද? දැන් මේ බලන්න මේ උදාහරණේ විස්තර මම තව කියන්නේ. ඒවල ලැබිය යුතු වන්දිය යන වත්කම පැවැත්ම තීරණය වන්නේ අනාගතයේ සිදුවිය හැකි යම් සිද්ධියක් හෝ කීපයක් සිදුවීම හෝ සිදු නොවීම මතය. මේ නිසා මෙවැනි ලැබිය හැකි වන්දියක් අසම්භාව්‍ය වත්කමක්සේ සැලකෙනවා. මේ ලැබිය යුතු වන්දිය අසම්භාව්‍ය වත්කමක්. තාම තීරණය වෙලා නැහැනේ. මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අසම්භාව්‍ය වත්කම් කිසි විටකත් වත්කම්සේ හඳුනා නොගනුයේ උපලබ්ධ නුවණ ආදායමක් මූල ප්‍රකාශ වල හඳුනා නොගන්නා පදනම මතය. දැන් ඔය ලක්ෂ 50 තාම උපලබ්ධ වෙලා නැහැනේ. ඇති වෙලා නැහැනේ. කෙසේ වෙතත් අසම්භාව්‍ය වත්කම් ආර්ථික ප්‍රතිලාභ ලැබීම පිළිබඳ භාව්‍යතාවයක් ඇතනම් ඒවා මූල ප්‍රකාශ වල සටහන් කිරීම තුළින් අනාවරණය කළ හැකියි. යම් හේකින් අපිට මේ වන්දිය ලැබෙනවා කියලා යම් කිසි විශ්වාසයක් තිබෙනවා නම් අනාගතේ කිසියම් වන්දියක් ලැබෙයි ලක්ෂ 50ක් කෙසේ වෙතත් කිසියම් වන්දියක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබෙනවා නම් ආර්ථික ප්‍රතිලාභය ජනනය කිරීමේ හැකියාවක් ඇති බව භාවිතාවක් ඇති බව හැඟෙනවා නම් මූල ප්‍රකාශන සටහනක් වගේ අනාවරණය කරන්න පුළුවන්. අපි මෙන්න මේ කරුණ වෙනුවෙන් රජයෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා තිබෙනවා. ඒතර අනාගතයේ ලක්ෂ 5ක් හරි 10ක් හරි 15ක් හරි ලැබෙයි. ලැබෙන උසාවියේ තීරණය කළායින් පස්සේ ලැබෙන ගාන අපි ලැබිය යුතු වන්දි වශයෙන් අපි ඒක ගිණුම්ගත කරනවා. අද අපි ගිණුම්ගත කරන්නේ අද අපි ඒක හඳුනාගන්නේ අසම්භාව්‍ය වත්කමක් වශයෙන් පමණයි මූල ප්‍රකාශන සටහනක් පමණයි ඇතුළත් කරන්නේ. පැහැදිලිද? හොඳයි ඔය තමයි අසම්භාව්‍ය වත්කම්. දැන් අපි ප්‍රතිපාදන හඳුනාගත්තා. අසම්භාව්‍ය වගකීම් හඳුනාගත්තා. ඒ වගේ අපි හඳුනාගත්තා අසම්භාව්‍ය වත්කම්. දැන් මේ කාරණා තුන සම්බන්ධයෙන් මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අනාවරණය කළ යුතුයි සඳහන් වන කරුණු කිහිපයක් තියෙනවා. මේ ප්‍රමිතියම දක්වලා තිබෙනවා මූල ප්‍රකාශන පිළිල කරනකොට ප්‍රතිපාදන සම්බන්ධව ඒ වගේම අසම්භාව්‍ය වගකීම් සම්බන්ධව ඒ වගේම අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව මූල ප්‍රකාශන තුල හෙළිදරව් කළ යුතු කරුණු මොනවාද කියන එක පැහැදිලිව දක්වලා තිබෙනවා. අපි දැන් බලමු මොනවද ඒ කරුණු කියලා. බලන්න අපි ඉස්සෙල්ලාම බලමු ප්‍රතිපාදන සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු කරුණු හෙළිදරව් කළ යුතු කරුණු. එක කාලච්ඡේදයේ ආරම්භක හා අවසාන ධාරණ වටිනාකම. ඒ කියන්නේ දැන් කිසියම් ප්‍රතිපාදනයක් කරලා තිබෙනවා නම් ඒ ප්‍රතිපාදනයේ ආරම්භක අවසාන ශේෂය. අපි ප්‍රතිඥාබාර ඉල්ලීම් සඳහා ප්‍රතිපාදනයක් කරලා තිබෙනවා. ඒ ගිණුමේ වසර ආරම්භක ශේෂය කීයද? අවසාන ශේෂිකේ ධාරණ වටිනාකම දරා සිටින අගය.
දෙක කාලච්ඡේදය තුළ සිදු කර අතිරේක ප්‍රතිපාදන. අපි තුමු අවුරුදු මුල ප්‍රතිපාදන තිබුණා ලක්ෂ 10ක්. මේ අවුරුද්දේ ලක්ෂ 5ක් අලුතෙන් වෙන් කරා. ඒතර අවුරුදු අගශේෂයේ ලක්ෂ 15යි. ඒතර අවුරුදු මුල ශේෂය දක්වන්නේ අවුරුදු අගශේෂය දක්වන්නේ මේ වසරේ අලුතෙන් ඇති කළ ප්‍රතිපාදන. මේ වසරේ වෙන් කළ ප්‍රමාණය දක්වනවා. ඒක තමයි දෙක. කාලච්ඡේදය තුළ සිදු කරන ලද ප්‍රත්‍යේක ප්‍රතිපාදන. 3 කාලච්ඡේදය තුළ භාවිතයටගත් ප්‍රතිපාදන. දැන් මම කියවනේ ප්‍රතිපාදන වෙන් කළාම ඒ ප්‍රතිපාදන වෙනුවෙන් කර යුතු ඒ ප්‍රතිපාදනයේ භාවිතයට ගැනීමත් ඒ ප්‍රතිපාදන කිරීමෙන් කරන්න ඕනේ. දැන් අපි අලුත් වැඩියාවන් සඳහා වෙන් කිරීමක් කරනවා නම් අලුත් වැඩියාවක් ආවම අපි විකුණු භාණ්ඩ සම්බන්ධයෙන් අලුත් වැඩියාවක් ආවම මේ අලාභය පියවගන්නේ ප්‍රතිපාදන කිරීමෙන්. දැන් අපි ලක්ෂ 10ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබුණා. පසුගිය අවුරුදු වල විකුණු භාණ්ඩ වෙනුවෙන් ලක්ෂ 6ක අලුත් වැඩියාවන් සිදු කළා. ඒ ලක්ෂ 6 නම් ප්‍රතිපාදන කිරීමෙන් භාවිතයට ගන්නවා. ප්‍රතිපාදන කිරීමෙන් කපහරනවා. ඒක තමයි කියන්නේ මේ කාලච්ඡේදය තුළ භාවිතයටගත් ප්‍රතිපාදන ප්‍රමාණය. කපහැර ප්‍රමාණය නේද? කපහැර කියන්නේ වියදමක්සේ හඳුනාගත් ප්‍රමාණය. 4 භාවිත නොකර කාල පරිච්ඡේදය තුළ නැවත ලාභයට එකතු කළ ප්‍රමාණය ප්‍රතිවර්තය කිරීම. මම කියනවා ව්‍යාපාරයක් ප්‍රතිපාදන සඳහා වෙන් කිරීමක් කරලා තියෙනකොට මම කලින් පාඩම එකේ ඉගෙන පැහැදිලි කළා. කිසියම් අවස්ථාවක ඒ ප්‍රතිපාදනය වෙන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙනම් භාවිතයට ගනුනේ ඉතින්දී අතිරික්තයක් තිබෙනවා ඒක නැවත ලාභයට ගලප ගන්න ඕනේ. අපි තුමු වසර දෙකක් සඳහා වගකීම් සහතික නිකුත් කරලා තිබෙනවා. වසර දෙකක කාලයක් වෙනුවෙන් අපි වගකීම් අවුරුදු දෙකක් විතරයි. මේ අවුරුදු දෙකට අපි ප්‍රතිපාදන සඳහා අලුත් වැඩියාවන් සඳහා වෙන් කළා රුපියල් ලක්ෂ 10ක්. නමුත් මේ අවුරුදු දෙක තුළ විකුණු භාණ්ඩ වල පසුගිය අවුරුදු දෙක තුළ පසුගිය කාලේ විකුණු භාණ්ඩ වෙනින් අවුරුදු දෙකක වගකීම් කාලය තුළ ප්‍රතිඥාභාර ඉල්ලා සිටියේ අලුත් වැඩියාවන් සඳහා ඉල්ලා සිටියේ ලක්ෂ 6යි. අපි ලක්ෂ 10ක් වෙන් කළ අලුත් වැඩියාවන් සඳහා ලක්ෂ 6ක් පමණ ඉල්ලීම් කළේ. ලක්ෂ 4ක අතිරික්තයක් තියෙනවා. ඒ ලක්ෂ 4 නැවත ලාභයට ගලප ගන්න ඕනේ. ප්‍රතිඥාභාර වෙන් කිරීම හර කරලා ආදායම් ප්‍රකාශනය බැර කරන්න ඕනේ. නැවත ලාභයට ගැලපීම අපි කියන ලාභයට ප්‍රතිවර්තය කිරීම කියලා. ඒකත් අර සටහන් මගින් අනාවරණය කරන්න ඕනේ. ඒතර වසර ආරම්භක ප්‍රතිපාදන ශේෂය වර්ෂය තුළ අලුතෙන් ඇති කළ ප්‍රතිපාදනය, අතිරේක ප්‍රතිපාදනය, වර්ෂය තුළ භාවිතයටගත් ප්‍රතිපාදනය, ඒ වගේම ප්‍රතිපාදනය නැවත ලාභයට ප්‍රතිවර්තය කළ ප්‍රමාණය සහ වසර අගශේෂය. ආරම්භක අගශේෂ පරිණිකාරය මම දැක්වුවා. ඒතර ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඔන්න ඔය දේවල් අනාවරණය කළ යුතුයි. සටහන් මගින් දේව ඉලක්කම් මූල ප්‍රකාශ තුළ තිබෙනවා වගේම සටහනක් මගින් පහලින් වෙනම අනාවරණය කරන්නට ඕනේ. ඒවයේ සංයුතිය, ඒවයේ මේ ආකාරය වෙනස් වීම. ඊට පස්සේ බලන්න අසම්භාව්‍ය වගකීම් සම්බන්ධයෙන් අනාවරණය කළ යුතු කරුණු මොනවද කියලා. ඒ මූල්‍ය බලපෑම් පිළිබඳ ඇස්තිමේන්තුවක්. අසම්භාව්‍ය වගකීමක් කියන වගකීමක් කොට නෙමෙයිනේ. මූල්‍ය ප්‍රකාශ තුළ වගකීමක් හඳුනා ගන්න නැහැනේ. නමුත් ඒක යම්කිසි මූල්‍යමය වටිනාකමක් අපිට කරන්න පුළුවන් නම් අපිට සේවකයෙක් අපිට විරුද්ධ නඩුවක් දාලා තියෙනවා. එයා ඉල්ලා සිටිනවා වන්දිය ලක්ෂ 20ක්. එහෙනම් අපි මූල්‍ය ඇස්තිමේන්තුව දක්වන්න ඕනේ. මෙච්චර වන්දියක් ඉල්ලා නඩුවක් පවරා තිබේ කියලා. මූල්‍ය ඇස්තිමේන්තුව. සම්පත් ගලා යාම වල අගය හා කාලචක්‍රය පිළිබඳ අනිශ්චිතතා. මේ කවදා මේ අසම්භාව්‍ය බැරකම නිශ්චිත වගකීමක් වේද කියන එක සම්බන්ධ කාලය සම්බන්ධ අනිශ්චිතතා පැහැදිලි කරන්න ඕනේ. මේ නඩුවක් තියෙනවා තාම මේ නඩුව සම්බන්ධ කිසිවක් කළා නැහැ. නඩුවක තීන්දුව කවදා ප්‍රකාශ වේද? මේ සම්බන්ධ අපිට වන්දි මුදල් ගෙවන්න වේද නැද්ද කියන එක අනිශ්චිතයි. සමහරට කියන්න පුළුවන් ගෙවන්නම සිදු වෙන්නේ නැත්නම් මේ සඳහා වන්දි මුදල් ගෙවීමට හැකියාව බොහෝ අඩුයි. එහෙම කියන්න පුළුවන් අපිට. ගෙවන්න සිදු වෙන තත්ත්වයක් තියෙනවා නම් මේ අවුරුද්දේ සමහරක් විට මේ සඳහා අපිට වන්දි මුදල් ගෙවන්න සිදු විය හැක. එහෙම දක්වන්න පුළුවන්. ඒකේ තියෙන අනිශ්චිතභාවය. අනිශ්චිතභාවය අපිට වාසිදායකද අවාසිදායකද කියලා කියන්න පුළුවන්. සමහර නඩු විභාග වෙන විදිහට අපිට වාසිදායක වෙන්න පුළුවන් අවාසිදායක වෙන්න පුළුවන්. ඒ தත්ත්වය අපි දැනට සටහනක් මගේ අනාවරණය කරලා පෙන්වන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. අසම්භාව්‍ය වත්කම් සම්බන්ධයෙන් මූල ප්‍රකාශන කරන අනාවරණය මේකයි. අසම්භාව්‍ය වත්කමේ ස්වභාවය පිළිබඳ කෙටි විස්තරයක්. මොකද්ද මේ අසම්භාව්‍ය වත්කම? මොන වගේ එකක්ද? මාර්ග රජයට පවරා ගැනීම නිසා කළ වන්දි ඉල්ලීමක්ද? මොකද්ද මේක? මේ අසම්භාව්‍ය වත්කම මොකද්ද? උදාහරණයක් වශයෙන් අපි ලොතරැයියක් මිලදී ගන්නවා. අපිට මේ අවුරුද්දේ මිලියන 50ක ලොතරැයියක් තියෙනවා. රුපියල් 50ක් දෙන ලොතරැයියක් මිලදී ගන්නවා. මේක අසම්භාව්‍ය වත්කමක් නේ. අනාගතයේ ලොතරැයි දිනු මැදීම වුණ ඇදීම මත අපිට ලක්ෂ 50 කෝටි 50 ලැබෙන්න පුළුවන් හොර ලැබෙන්න පුළුවන්. ඒක ගිණුම්ගත කරන්නේ සටහනක් මගින් දක්වන්න පුළුවන් ප්‍රතිලාභයක් ලැබීමේ භාවිතාවයක් තිබෙනවා නම්. ඒතර නම් එහෙම එකකුත් නැහැ. අසම්භාව්‍ය වත්කම ගැන ස්වභාවය ගැන සඳහනක් කරන්න ඕනේ. ප්‍රායෝගික කළ හැකි නම් මේ මූල්‍ය වටිනාකම් පිළිබඳ ඇස්තිමේන්තුවක් අපිට ඒක ප්‍රතිලාභයක් අනාගතයේ කිසියම් ආකාරයක ලැබෙනවා කියලා හැඟෙනවා නම් පමණක් මූල්‍ය ඇස්තිමේන්තුවක්. දැන් රජයට ව්‍යාපාරයෙන් කොටසක් ඉඩමක් හොරාගත්තා නම් කීයක් හරි වන්දියක් ලැබෙනවනේ.
ඒ වන්දිය සම්බන්ධව යම්කිසි ඇස්තමේන්තුවක් අපිට දක්වන්න පුළුවන්. මෙන්න මේවා තමයි මූල ප්‍රකාශවල අනාවරණය කළ යුතු කරුණු මේ ප්‍රමිතියට අනුව ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධව. පැහැදිලි නේද? හොඳයි. අපි දැන් එනම් ඔය ප්‍රමිතියට අනුකූලව ඉගෙන ගත යුතු අධ්‍යයනය කළ යුතු කරුණු මේ කාරණා තුනම සම්බන්ධව හඳුනා ගැනීම කළා. අපිට ඊළඟට තියෙන මේ සම්බන්ධව අභ්‍යාස කතා කරන එක. හොඳයි. අපි එහෙමනම් මේ ප්‍රමිතියට අදාළ වන මූලික කරුණු අපි අධ්‍යයනය කළා. අපි නැවත ආපසු හරි බැලුවොත් අපිට පේනවා ඇති මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මුලින්ම පටන් ගැනීම කලේ LKS 37 ප්‍රතිපාදන මම මූල ප්‍රකාශ වල හඳුනා ගැනීම අසම්භාව්‍ය බරකම් මූල ප්‍රකාශ වල හඳුනා නොගැනීම සටහන් මගින් පමණක් අනාවරණය කරේ. අසම්භාව්‍ය වත්කම් මූල ප්‍රකාශ වල හඳුනා නොගැනීම ආර්ථික ප්‍රතිලාභ ලැබීම භාවය නම් පමණක් සටහන් මගින් අනාවරණය කරේ. කොටස මෙතන මෙතන ලැබීම භාවය නම් පමණක් සටහන් මගින් අනාවරණය කරේ. නේද? අපි දැන් එන මේ සම්බන්ධව අභ්‍යාස විසඳමු. අභ්‍යාස අංක 1. හොඳට බලන්න. මේක බහුවර්ණ ප්‍රශ්නයක්. මම ගණනක් කියවනම් අහගන්න. සීමා සහිත කසුන් පොදු සමාගම වසර 2ක වගකීමකට යටත්ව විදුලි උපකරණ විකිණීම සිදු කරයි. මිලටගත් දිනේ සිට වසර 2ක් ඇතුළත කිසියම් දෝෂයක් අනාවරණය කළහොත් යම් කොන්දේසි වලට යටත්ව සමාගම විසින් සමාගමේ වියදමෙන් ඒ යථා තත්ත්වයට පත් කිරීම හෝ ඒ වෙනුවට නව අයිතමයක් ලබා දීම හෝ සිදු කරයි. මෙම ක්‍රියාමාර්ගයේ සීමා සහිත කසුන් සමාගමේ පොදු සමාගමට සැලකිය යුතු පිරිවැයක් ඇති කිරීමට හේතු වී ඇත. මේ කසුන් සමාගම භාණ්ඩ අලෙවි කරන විදුලි උපකරණ වසර 2ක වගකීම් සහතිකයකුත් ලබා දෙනවා. එන විකුණු භාණ්ඩ සම්බන්ධයෙන් මිලදී ගත් දින සිට වසර 2ක් ඇතුළත ඒ විකුණු භාණ්ඩ සම්බන්ධ දෝෂයක් ඇති වුණොත් ඒ දෝෂය කොන්දේසි වලටත් සමාගමේ වියදමින් නැවත අලුත් වැඩියා කර දීමක් හෝ ඒ වෙනුවෙන් වෙනත් අයිතමක් ලබා දීම හෝ සිදු කරනවලු. මේ සඳහා සමාගමට යම්කිසි පිරිවැයක් දැරීමට සිදු වෙනවා කියලා කියනවා. දැන් ප්‍රකාශන 4ක් උපර දෙනවා. ඒ ප්‍රමාණයේ විශ්වාසවන්තව මැනිය නොහැකි නිසා ගිණුම් වල වෙන් කිරීමක් සිදු නොකළ යුතුය. B. ඒ අසම්භාව්‍ය බැරකමක් වන අතර එයින් ගිණුම් වල හෙළිදරව් කිරීමක් පමණක් කළ යුතුය. C. වියදම දරන අවස්ථාවේදී සමාගමට වියදම හඳුනාගත හැකි අතර ගිණුම් වල වෙන් කිරීමක් සිදු කළ යුතු නොවේ. D. සමාගමට වඩාත්ම පොදු ඇස්තමේන්තුවකට එළඹීමකට සිදුවන අතර මේ වටිනාකම සඳහා වෙන් කිරීමක් සිදු කළ යුතුය. ඔය වාක්‍ය හතර දීලා ඔබෙන් අහනවා LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව පාසඳාන ඒවායින් නිවැරදි ප්‍රකාශ වන්නේ කුමක්ද? ඊට ප්‍රකාශ හතරෙන් නිවැරදි වන්නේ මොනවද? A පමණි, B පමණි, C පමණි, D පමණි ඊට කිසිවක් නොවේ. එතන නැවත පොඩ්ඩක් බලන්න. දැන් මෙතනදී මේ විකුණන ලද භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රතිඥාභාර සහතිකයක් නිකුත් කර තිබෙනවා නම් වසර 2ක් සඳහා ව්‍යාපාරයට එක කුමක්ද? එක වගකීමක්ද, ප්‍රතිපාදනයක්ද, අසම්භාව්‍ය වගකීමක්ද? අපි හඳුනාගන්නේ මොකද්ද? ප්‍රතිපාදනයක්. හේතුව බැඳීම ස්තරය අවුරුදු දෙකක් තුළ අලුත් වැඩියාවක් આવොත් අපි ගෙවන්න ඕනි. ඒ අලුත් වැඩියාව කර දෙන්නට ඕනි. ප්‍රමාණය අවිනිශ්චිතයි. අපි විකුණු භාණ්ඩ කී දෙනෙක් මේ සඳහා ඉල්ලුම් කරාද කියන එක අවිනිශ්චිතයි. වටිනාකම කාලයත් අවනිශ්චිතයි. අවුරුදු දෙකක් තුළ සිදු වේද දෙකකින් පස්සේ වේද දෙකකින් පස්සේ උන්ට අපිට වගකීමක් නැහැ. කවදා වේද කියන එක අවිනිශ්චිතයි. ඒ නිසා මේක ප්‍රතිපාදනයක්සේ හඳුනාගත යුතුයි. LKS 37 අනුව මේක ප්‍රතිපාදනයක්සේ හඳුනාගත යුතුයි. එවන බලන්න මේ ප්‍රකාශන හරිද කියලා. ඒ ප්‍රමාණයේ විශ්වාසවන්තව මැනිය නොහැකි නිසා මේ ගිණුම් වල වෙන් කිරීමක් නොකළ යුතුය. නොකළ යුතුද කළ යුතුද? කළ යුතුයි. ඒ නිසා මේ නොකළ යුතු කියපු නිසා මේක අංක 1 අසත්‍ය ප්‍රකාශනයක්. B. එය අසම්භාව්‍ය බැරකමක් වන අතර එයින් ගිණුම් වල හෙළිදරව් කිරීමක් පමණක් කළ යුතුයි. අසම්භාව්‍ය බැරකමක් නෙමෙයි ප්‍රතිපාදනයක්නේ. B කියන ප්‍රකාශන අසත්‍යයි. C. වියදම දරන අවස්ථාවේද සමාගමට වියදම හඳුනාගත හැකි අතර ගිණුම් වල වෙන් කිරීමක් සිදු කළ යුතුයි. වියදම දරනකොට ඒ සඳහා වියදම දරනවා. දැන් කල්ලාතු වෙන් කිරීමක් අවශ්‍ය නැහැලු. ඒකත් අසත්‍යයි. මොකද මේක ප්‍රතිපාදනයක් නම් වෙන් කිරීමක් කරන්න එපානේ. D. සමාගමට වඩාත්ම පොදු අස්තමේන්තුවකට එළඹීමට සිදුවන අතර එම වටිනාකම සඳහා වෙන් කිරීමක් කළ යුතුය. T ප්‍රකාශය හරිනේ. එහෙනම් LKS 37 අනුව මේක ප්‍රතිපාදනයක්. මේ ප්‍රකාශන හතරෙන් D කියන ප්‍රකාශය නිවැරදි. D පමණයි. ඍතුංක 4 නිවැරදි. පැහැදිලි නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්න අංකය 2.
LKA 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමේදී පහත කුමන කොන්දේසි හෝ කොන්දේසිය හෝ කොන්දේසි අප්‍රාල යුතුද? ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසිය හෝ කොන්දේසි මොනවද කියලා අහන්නේ. ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගන්න. දැන් බලමු 1 A අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගන්න එක වෙන්න ඕනේද? ඔව් නෛතික හෝ සම්මුතික බැඳීමක් තියෙන එක හරියි. B බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ගලා යාමේ භෞතිකතාවයක් තිබීම. මේ බැඳීම निराකරණය කරන දවසේදී ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ භෞතිකතාවයක් තියෙන්න ඕනේද? ඔව් ඒකත් හරියි. C බැඳීමේ වටිනාකම විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කිරීමට හැකියාවක් තිබිය යුතුයි. ප්‍රතිපාදන අපි ඇස්තමේන්තුවක් කරන්නේ. සීත් හරි. එහෙනම් මේ ප්‍රකාශන තුනම හරි නේද? LK 37 අනුව ප්‍රතිපාදන සම්බන්ධව ප්‍රතිපාදනයක් වීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි මේ තුනම තිබිය යුතුයි. ABC. එහෙනම් උත්තරේ අංක 5 නේ ABC තුනම තියෙන්න ඕනේ. උත්තර අංක සමාන 3 5. උත්තර අංක 5 නේ වැරදි. හරි නේද? හොඳයි. ප්‍රශ්න අංක 3 බලන්න. පහත සඳහන් කුමන සිද්ධීන් සමාගමක මූල්‍ය ප්‍රකාශනවල වගකීම් සඳහා ප්‍රතිපාදනය හඳුනා ගැනීමට තුරු දේද? මේ වයින් ප්‍රතිපාදනයන්සේ හඳුනා ගන්න තුරු දෙන්නේ මොනවද කියලා අහනවා. පහත සඳහන් කුමන සිද්ධීන් ප්‍රතිපාදනයන්සේ හඳුනා ගැනීමට තුරු දෙන සිද්ධීන්ද කියලා අහනවා. A දෝෂ සහිත අයිතම අලුත් වැඩියා කිරීමේ වසරක වගකීම් සහතිකයක් සහිතව භාණ්ඩ විකිණීම. දෝෂ සහිත භාණ්ඩ අලුත් වැඩියා කිරීම සඳහා වසරක වගකීම් සහතිකයක් සහිතව භාණ්ඩ විකිණීම. ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමට තිබිය යුතු දෙයක්ද? හඳුනා ගැනීමට තුරු දෙනවද? ඔව්. එක හරි. එක සඳහා අපි ප්‍රතිපාදනයක් කළ යුතු නේද? අපි ගන්න ප්‍රතිපාදනයක් කළ යුතු සිද්ධීන් යහන්නේ. පළවෙනි සිද්ධියට ප්‍රතිපාදනයක්සේ කළ යුතුයි. දෙක වසර අවසානයේ වෙළඳ නායකත්වයේ මත අඩමාන නැහැ සඳහා විකිණීම. අඩමාන නැහැ විකිණීම අපි හඳුනාගන්න ප්‍රතිපාදනයක් වශයෙන්ද නැහැ. මම මේ පාඩම පටන් ගන්නකොට කිව්වා ප්‍රමිතිය මුලින්ම කිව්වා අඩමාන නැහැ සඳහා වෙන් කිරීම, ඒ කියන්නේ හානි කරන ලාභ සඳහා වෙන් කිරීම, ෂෙයා සඳහා වෙන් කිරීම, ආදායම් බදු වෙන් කිරීම, ඒවා වෙන් කිරීම කියන වචනේ තිබුණාට ඒවා මේ ප්‍රමිතිය අනුව ප්‍රතිපාදන වශයෙන් හඳුනාගන්නේ නැහැ කියලා. දෙවෙනි එක නම් ප්‍රතිපාදන වශයෙන් හඳුනාගන්න දෙයක් නෙවෙයි. 3 නෛතික අවශ්‍යතාවයක් නොමැති වුවත් නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් සිදු පරිසර හානිය අවම කර ගැනීමට අවශ්‍ය වේ. පරිසර හානිය අවම කිරීමට අවශ්‍ය කරන වියදම් දැරීම නෛතික අවශ්‍යතාවයක් නොවුනත් ව්‍යාපාරය කළ යුතුයි නේද? සම්මුතික බැඳීමක් තිබෙනවා. එහෙමනම් එතන ප්‍රතිපාදනයක් කළ යුතුයි. එහෙනම් මෙතන A හා C කියන සිද්ධීන් දෙකට ප්‍රතිපාදන කළ යුතුයි. A හා C අංක 3 නේද? A හා C කියන සිද්ධීන් දෙක සඳහා ප්‍රතිපාදන කළ යුතුයි. නේද? හොඳයි. අභ්‍යාස අංක 4 බලන්න. සීමිත ගමගේ පොදු සමාගම වසරක වගකීම් සහතිකලත් කාලයක් සහිතව භාණ්ඩ විකුණනු ලබයි. ගමගේ සමාගම භාණ්ඩ විකුණන්නේ වසරක වගකීම් සහතිකපත් කාලයක් දෙනවා. වසරක කාලයක් සඳහා වගකීම් සහතිකපත් නිකුත් කරනවා. 2019 4 දිනට වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය රුපියල් 5,25,000ක් විය. 2020 3.31 දිනෙන් අවසන් වසර සඳහා ගෙව් වගකීම් සහතික වියදම් ඒ වසර තුළ ඒ ප්‍රතිපාදනය කළ වියදම හා හඳුනාගත් වගකීම් සහතිකපත් වියදම් මේ වසරේ අලුතෙන් හඳුනාගත් වියදම් පිරවලින් 3,75,000ක් සහ 6,50,000ක් විය. LKA 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව 2020 3.31 දිනට මූලතත්ත්ව ප්‍රකාශනයේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගන්නා වටිනාකම. මූලතත්ත්ව ප්‍රකාශනයේ ප්‍රතිපාදන වෙන් කිරීම වශයෙන් හඳුනා ගන්න ප්‍රමාණය. අපිට මේකට උත්තරය ගන්න හොඳම ක්‍රමය තමයි අපි හදමු ප්‍රතිපාදන වෙන් කිරීම ගිණුම නේද? අපි හදමු මේ විදිහට ගිණුම වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම නේද? එහෙනම් වගකීම් සහතික ප්‍රතිපාදන ගිණුම නේ. මේ ගිණුමේ ආරම්භක ශේෂ්ඨ 2019 4.1 ශේෂ්ඨය තිබිලා තියෙනවා 5,25,000ක් නේ. ඊළඟට කියනවා වර්ෂය තුලදී 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය තුලදී ගෙව් වගකීම් සහතික වියදම් කියන්නේ මේ වෙන් කිරීමේ ගිණුම පාවිච්චි කළ ගෙව් වියදම තියෙනවා කියලා 3,75,000ක් නේ ගෙව් වියදම්
3,75,000ක්. හරි. ඊළඟට ඊළඟට හඳුනාගත් වගකීම් සහතික වියදම්. මේ අවුරුද්ද අලුතෙන් වෙන් කරන්න ඕනේ. හඳුනාගත් වගකීම් සහතික වියදම් තියෙනවා 6,50,000 අලුතෙන් වෙන් කරන්න ඕන ප්‍රමාණය නේද? ආදායම් ප්‍රකාශනයේ මගේ ආදායම් ප්‍රකාශනයේ හර කරලා මෙතන බැර කරන්න ඕනේ 6,50,000ක්. මේ ආරම්භක ශේෂය මේ වර්ෂය තුල වෙන් කිරීමෙන් ප්‍රතිපාදනයෙන් භාවිත කළ ප්‍රමාණය මේ අලුතෙන් වෙන් කළ ප්‍රමාණය. දැන් ගිණීමේ අවසාන ශේෂය යන්නේ ඒක තමයි මූලතත්ත්ව ප්‍රකාශනයේ පෙරකමක් වශයෙන් පෙන්වන්නේ. ඒක තමයි අපි අහන්නේ බලන්න කීයද කියලා. 5 7 6 5 11,75,000යි 11,75,000 අර පැත්තට දැම්මාම වෙනස බලන්න එක තමයි පහළට ගෙන ශේෂය 3,75,000 කොට නම් 8 ලක්ෂය වෙනස නේද? එහෙනම් වගකීම් සහතික ප්‍රතිපාදන කිරීමේ අවසාන ශේෂය ලක්ෂ 8යි. මේක තමයි මූලතත්ත්ව ප්‍රකාශනයේ බැරකමක් වශයෙන් පෙන්වුම් කරතු වගේ අපි අහන්නේ ඒකනේ. මූලතත්ත්ව ප්‍රකාශනයේ ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගන්නාගේ ලක්ෂ 8යි. පිළිතුරු අංක 4 නේ වැරදි නේද? හොඳයි. අපි මේ ප්‍රමිතියට අදාළව තව අභ්‍යාස සාකච්ඡා කරමු ඊළඟ පාඩම් එකකේ තුලින්. අපි දැන් මේ ප්‍රමිතියේ සිද්ධාන්තයන් හඳුනා ගැනීම කරා පසුගිය එකකේ සහ මෙම එකකේ තුලින් දැන් අපිට කරන්න තියෙන මේ සම්බන්ධ සැලකිය යුතු ප්‍රමාණයක් අභ්‍යාස කරන්න ඕනි. අපි ඉදිරි පාඩම් එකක තුලින් මේ අභ්‍යාස සාකච්ඡා කරමු.